මෙම වීඩියෝව තුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ දුවා දරුවන්ට අදාළ ඉංග්‍රීසි වාක්‍ය රටා 4ක් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා. දැන් අපේ දුවා දරුවන්ට පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර දිහා බැලුවාම යම් යම් වාක්‍ය රටා ඒ ප්‍රශ්න පත්‍රවලදී යොදාගෙන තියෙනවා. එම වාක්‍ය රටාවලට අදාළව දැන් අපි මෙහෙම එකක් ගත්තොත් සිංහලෙන් එක වගේ යන වාක්‍ය රටා 4ක්, නමුත් ඉංග්‍රීසියේ ආකාර 4කට ලියන වාක්‍ය රටා 4ක් තියෙනවා. උදාහරණයක් ඇටියට අපි ක්‍රීඩා පිටියට යමු. දැන් දෙවෙනි එක අපි ක්‍රීඩා පිටියට යමුද? අපි ක්‍රීඩා පිටියට යමින් ඉන්නවා. හතරවෙනි එක අපි ක්‍රීඩා පිටියට යනවා. දැන් මේ වාක්‍ය රටා සිංහලෙන් බැලුවාම ටිකක් එක වගේ. නමුත් ඉංග්‍රීසියේදී මේවා ආකාර 4කට තමයි අපි ලියන්නේ. මෙම වීඩියෝ තුළින් ඒ පිළිබඳව සම්පූර්ණ දැනුමක් ඔබට මම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ දැනුම ශිෂ්‍යත්ව විභාගයට පමණක් නොවේ, ඊට පසුව ඉංග්‍රීසි ඉගෙන ගැනීමටත් ප්‍රයෝජනවත් වෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දුවා දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පේපරේදී ඒගොල්ලන්ට දකින්න තියෙන ප්‍රශ්නවලට, ඒ කියන්නේ ඉංග්‍රීසි ප්‍රශ්නවලට යම් සහනයක් ලබා දීම සඳහා මෙම ඉදිරිපත් කිරීම කරනු ලබනවා. ඒගොල්ලන්ට සමහර වෙලාවට පින්තූර දෙකක් දීලා වචන ලියන්න එන්න පුළුවන්. ඒ වගේම වචන දීලා ඒ වගේ වාක්‍ය නිර්මාණය කරන්න එන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට සිංහල වාක්‍යයක් දීලා ඉංග්‍රීසි වාක්‍ය ලියන්න එන්න පුළුවන්. ඉංග්‍රීසි වාක්‍යයක් දීලා සිංහල තේරුම ලියන්න එන්න පුළුවන්. ඔය විදිය ප්‍රශ්න විවිධ විදියට ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුදු වල. ඉතින් මම කල්පනා කරා ඉතින් මේගොල්ලන්ට ප්‍රධාන වශයෙන්ම පොඩි ගැටලුවක් වෙලා තියෙන වාක්‍ය රටා 4ක් පිළිබඳව මෙම වීඩියෝෙන් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් පළවෙනි වාක්‍යය හැටියට අපි ක්‍රීඩා පිටියට යමු. අපි ක්‍රීඩා පිටියට යමු. මේ වාක්‍ය මේ වගේ වාක්‍ය ඇවිල්ලා තියෙනවා පරණ පේපර් වල. අපි ක්‍රීඩා පිටියට යමු. ඒතර මේක කොහොමද ලියන්නේ ඉංග්‍රීසියෙන්? අපි ඒක බලමු. ඊළඟට අපි ක්‍රීඩා පිටියට යමුද? දැන් එක වගේ වාක්‍ය. අපි ක්‍රීඩා පිටියට යමු. අපි ක්‍රීඩා පිටියට යමුද කිව්වහම එක වගේ වාක්‍ය. නමුත් දෙවෙනි වාක්‍යයේදී ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒතර ප්‍රශ්නයක් අහන ආකාරය පිළිබඳව ශිෂ්‍යත්ව විභාගයේදී භාවිතා කරන පැටර්න් එක පිළිබඳව අවබෝධයක් ළමයින්ට තියෙනවා. ඊළඟට අපි ක්‍රීඩා පිටියට යනවා. අපි ක්‍රීඩා පිටියට යනවා මේක වාක්‍යයක්. this a sentence. ඉතින් අපි මේ sentence එක ලියන හැටිත් හරියට අවබෝධ කරගන්න ඕන. ඊළඟට අපි ක්‍රීඩා පිටියට යමින් ඉන්නවා. එතකොට අපි ක්‍රීඩා පිටියට යනවා කියන එකත් අපි ක්‍රීඩා පිටියට යමින් ඉන්නවා කියන එකත් වාක්‍ය රටා දෙකකට අයිති වෙන්නේ ඉංග්‍රීසි වලදී. ඒකට ඇත්තටම බැලුවහම මේ වාක්‍ය හතරම පොඩි ලොකු මේ අසමානතාවක් පේන්නේ නැහැ සිංහල භාෂාවෙන් බැලුවාම. නමුත් ඉංග්‍රීසි භාෂාවේදී මේ වාක්‍ය හතරට අපි හතර ආකාර වාක්‍යයක් ලියන්නේ. එතකොට මේ එකක් ඉගෙන ගත්තාම එක ක්‍රමවේදයක් නෙමෙයි හැදෙන හැටි. මෙතනින් පස්සේ එන ඕන එකක් ඒ විදිහට හදා ගන්න පුළුවන්. මොකද ව්‍යාකරණ රටාව sentences structures පුළුවන් නම් ඒ ආදේශක ඕනතරම් ලියන්න පුළුවන්. අපි ක්‍රීඩා පිටියට යමු. අපි ක්‍රීඩා පිටියට යමුද? අපි ක්‍රීඩා පිටියට යනවා. අපි ක්‍රීඩා පිටියට යමින් ඉන්නවා. හරි, දැන් මම මේ වාක්‍ය රටා වෙන වෙනම අරගෙන ලියනවා. ලියලා බලමු අපි කොහොමද ලියලා තියෙන්නේ කියලා. අපි ක්‍රීඩා පිටියට යමු. දැන් අපි ක්‍රීඩා පිටියට යමු කිව්වහම දැන් කරන කෙනෙක් ඉන්නවා අපි කියලා. ක්‍රීඩා පිටියට යමු කියලා යම්කිසි යෝජනාවක් කරනවා. ඒකට යෝජනාවක් කරනකොට ඉංග්‍රීසියේදී අපි බොහෝ වෙලාවට භාවිතා කරන ක්‍රමය තමයි අපි වගේම ශිෂ්‍යත්ව විභාගයේදී භාවිතා කරලා තියෙන ක්‍රමය තමයි let's go to the playground. let's go to the playground කියන එක තමයි අපි ක්‍රීඩා පිටියට යමු කියන ෆෝමැට් එකට ශිෂ්‍යත්ව පේපරේදී නිතර භාවිතා කරන්නේ. මෙතනදී let's කියලා කියන්නේ let us කියන එක දැන්. කරම us කියන්නේ ඔබ්ජෙක්ට් එකක්.
අපට කියන අදහස let කියන්නේ ඉඩ දෙනවා කියන එක. එතකොට lets us කියලා එකතු කරලා තමයි අරගෙන තියෙන්නේ මේකෙදි. එතකොට let's මේක දිග කරලා ලිව්වොත් let us go to the playground කියන එක තමයි අපට ලැබෙන්නේ. නමුත් නිවැරදිම ඉංග්‍රීසි වලට ගියොත් නම් we go to the playground අපි ක්‍රීඩා පිටියට යනවා කියලා තමයි කියන්නේ. us කියලා ගන්නෙ නෑ. නමුත් මෙතනදීම ගැටලුවක් නෑ. අපි ක්‍රීඩා පිටියට යමු කියලා මේක යූසේජ් එකක් භාවිතයක්. let's go to the playground. ඊළඟට අපි දැන් අපි කොහොමද ලියන්නේ අපි පන්තියට යමු කියන කතාව. දැන් අපි ක්‍රීඩා පිටියට යමු කියන එක let's go to the playground නේ. එහෙනම් අපි පන්තියට යමු කියන එක දැන් ළමයි ලියලා බලන්න කොහොමද කියලා ලියන්නේ කියලා. පන්තියට කියනකොට classroom කියලා ගන්න පුළුවන්. නැත්නම් class කියලා ගන්නත් පුළුවන්. කොහොමද අපි ලියන්නේ? දැන් බලමු ළමයි ලියපු ක්‍රමය හරිද කියලා. Let's go to the class. Let's go to the class. එහෙම නැත්නම් let's go to the classroom කියලා ලියුවට කමක් නැහැ. ඒකට පන්ති කාමරයට කියලා එනවා. පන්තියට පන්ති කාමරයට ගැටලුවක් නැහැ. Let's go to the class. තව එකක් ලියමු. අපි ලියුමක් ලියමු. අපි ලියුමක් ලියමු. ලියලා බලන්න. ඉතලා ඔබ ලියන්න ඕනේ ඊට පස්සේ ඔබ හරි වැරදි බලා ගන්න. කොහොමද තමන්ගේ වාක්‍යය හරිද වැරදිද කියලා. අපි ලියුමක් ලියමු. හරිද? ලියුමට කියන්නේ ඉංග්‍රීසියෙන් letter කියලා. ලියුමට කියන්නේ letter. එහෙනම් අපි ලියනවා let's write a letter. දැන් අතන go වෙනුවට අපි භාවිතා කරේ මෙතනදී write ලියනවා කියන verb එක. එහෙනම් let's write a letter. අපි ගීතයක් ගයමු. අපි ගීතයක් ගයමු. එතකොට ගීතයක් කියන්නේ a song. ගයමු කියන්නේ sing. කොහොමද අපි ලියන්නේ? Let's sing a song. Let's sing a song. දැන් ඔන්න වෙනවා යම් කිසි ඉල්ලීමක්. කියන්නේ යම් කිසි යෝජනාවක් කරනකොට අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමය තමයි let's කියන let's සහ verb එක ඊට පස්සේ අදාළ ඉදිරියේ ලියන්න ඕනේ. Let's go to the class. අපි පන්තියට යමු. Let's write a letter. අපි ලියුමක් ලියමු. Let's sing a song. අපි ගීතයක් ගයමු. ඊළඟට ඔකට මම දෙවෙනි වාක්‍ය රටාව හැටියට දුන්නේ අපි ක්‍රීඩා පිටියට යමුද කියන එක. දැන් අපි ඒක ලියන හැටි පොඩ්ඩක් බලමු. අපි ක්‍රීඩා පිටියට යමුද. දැන් සිංහල වාක්‍යයකදී නම් අපි ක්‍රීඩා පිටියට යමුද කියලා යමු කියන එකට දායන්නක් දාලා ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. නමුත් ඉංග්‍රීසියේදී අපිට එහෙම දායනු ප්‍රශ්නාර්ථ නැහැ. ඒක අපි මුලටම තමයි ප්‍රශ්න හදලා පටන් ගන්න. ඉංග්‍රීසියේදී සිංහලට වඩා වෙනස්. වාක්‍ය මුලටම තමයි හැදෙන්නේ ප්‍රශ්නේ. එහෙනම් අපි ක්‍රීඩා පිටියට යමුද කියන එක අපිට ලියන්න වෙන්නේ shall we go to the playground? Shall we go? යමුද? Shall we go? Shall we eat? කමුද? Shall we play? සෙල්ලම් කරමුද? එම අපට ලියා ගන්න පුළුවන්. Shall we go to the playground? අපි ක්‍රීඩා පිටියට යමුද? මෙතනදී මේ shall වෙනුවට ඔබට will කියන එක භාවිතා කරන්නත් පුළුවන්. Shall will we go to the playground? නමුත් අර පොඩි ඉංග්‍රීසියේ චුටි ලස්සනක් තියෙනවා මෙතන shall we go to the playground කියලා ගන්නකොට. නමුත් shall will කියන එකේ දෙකම තේරුම එකයි. නමුත් ආයේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අපි shall කියන එක නෙමෙයි බොහෝ වෙලාවට will කියන එක තමයි භාවිතා කරන්නේ දිකට. ඊළඟට අපි පන්තියට යමුද කියලා දැන් කොහොමද ඔබ ලියන්නේ? ඔබ දැන් ලියලා බලන්න. අපි පන්තියට යමුද? දැන් ඉස්සෙල්ලා ලියුවා පන්තියට යමු. දැන් ලියන්නේ අපි පන්තියට යමුද කියලා. ලියලා බලන්නකෝ ඉස්සෙල්ලා. අපි පන්තියට යමුද? මම හිතනවා දැන් උකට සරල ඇති වැඩි. කොහොමද ලියන්නේ එතකොට? අපි පන්තියට යමුද? Shall we go to the
shall we go to the class? Shall we go to the class? මෙතන goත් එක්ක to ලියලා තියෙන එක ඉංග්‍රීසියේ යෙදෙන ක්‍රමය go to come to කියලා preposition එක යෙදෙනවා go to come to කියලා. ඒවා ඉතින් දැනට ආයේ වාසරේදී එහෙම ලොකුවට verb එක ලියන preposition ගැන එහෙම ගන්නෙන්නේ නැහැ කොහොමදවත්. නමුත් ප්‍රධාන දේවල් ප්‍රධාන verb භාවිතා කරන ආකාරය දැනගෙන ඉතියාම ඇති. Shall we go to the class? Shall we go to the class? අපි වන්තියට යමුද? ඊළඟට අපි ලියුමක් ලියමුද? අපි ලියුමක් ලියමුද කියලා අහනකොට කොහොමද අපි ලියන්නේ? දැන් ඔයා වචන දන්නවා දැනට යම් වචනයක් ඉගෙන ගත්තාම මේ වචනෙන් ගොඩක් දේවල් ඉදිරියට කරගෙන යන්න පුළුවන් ඉංග්‍රීසි වලදී. ඒක නිසා අපි නිතරම මූලිකත්වයක් දෙන්න ඕනේ වචන ඉගෙන ගැනීම සම්බන්ධව. ඊට පස්සේ අපට ඕන දෙයක් කරගන්න පුළුවන්. මොකද ව්‍යාකරණ කියනවා එච්චර අමාරු නෑ ඉංග්‍රීසියේ. ඒක බොහොම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් එකක්. අපි ලියුමක් ලියමුද? ඒක අපි ලියුමක් ලියමුද කියලා ලියනකොට එකම ක්‍රමේ shall we write a letter? Shall we write a letter? දැන් එතනදී go මේ to මේ භාවිතා කරලා නැහැ නේ go write a letter කියලා කෙලින්ම ලියලා තියෙනවා. එහෙම preposition හැම ක්‍රියාපදයක් එක්කම යෙදෙන්නේ නැහැ. Shall we write a letter? Shall we write ලියමුද? Shall we write a letter? ඔව් අපි ගීතයක් ගයමුද? අපි ගීතයක් ගයමුද කියලා ලියනකොට කොහොමද ලියන්නේ? දැන් ඔයාලා ලියලා බලන්න අපි ගීතයක් ගයමුද? දැනට මම දන්නවා ගායනවට කියන්නේ sing කියලා. එතකොට ගයමුද කියනකොට shall we sing. හොඳයි. Shall we sing a song? Shall we sing a song? මේක suggestion එකක්. මේක යම්කිසි යෝජනාවක් මේකත් suggestion එකක්. අපි තුන්වෙනි වාක්‍ය රටාව ගත්තා. හතරවෙනි වාක්‍ය රටාව වයි තුන්වෙනි වාක්‍ය රටාවයි එකම වාක්‍ය නමුත් විවිධ ක්‍රම වලට ලියලා තියෙන්නේ. අපි ඒ නිසා තුන්වෙනි වාක්‍ය පොඩ්ඩක් බලමු. right. තුන්වෙනි වාක්‍ය රටාව තමයි මම දුන්නේ අපි ක්‍රීඩා පිටියට යනවා කියන වාක්‍යය. අපි ක්‍රීඩා පිටියට යනවා. දැන් මෙතෙන්දි කරන කෙනෙක් ඉන්නවා අපි කියලා we ක්‍රියාපදයකුත් තියෙනවා යන තැනකුත් තියෙනවා. වෙන මේ වගේ වාක්‍ය ලියනකොට ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි දැන් I කියලා ලියනකොට ගොඩක් අය I am කියලා තමයි හැම වාක්‍යෙම ලියන්න හදන්නේ. we කියලා ගත්තාම we are කියලා ලියන්න හදන හැම වාක්‍යෙම අපිට එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ වගේ වාක්‍යයක් සරල වර්තමාන කාලය අපි ක්‍රියාපදේ විතරයි ලියන්නේ. We go to the playground. We go to the playground. We go to the playground. අපි යනවා ක්‍රීඩා පිටියට. We go to the playground. එතකොට මෙතනදී ආට කියනවා verb දෙකේ භාවිතා කරලා තියෙන්නේ base form එක. go කියන base form එක මෙතනදී am නිසා මොකුත් ලියන්න බෑ. verb දෙක තනියම භාවිතා කරන්න ඕනේ base form එක විතරයි. ඒ කියන්නේ මූලික රූපේ base form එකක් කියන්නේ ක්‍රියාපදයක මූලික රූපය මූලික ස්වරූපය භාවිතා කළා තමයි present tense වාක්‍යය. ඒ කියන්නේ වර්තමාන කාල වාක්‍යය ඉංග්‍රීසියේදී ලියන්නේ. හරි. එතකොට අපි පන්තියට යනවා කියලා කොහොමද දැන් ඔබ ලියන්නේ? අපි පන්තියට යනවා. දැන් ඔබට දැනුම තියනවා ලියන්න මේක. අපි පන්තියට යනවා. We go to the class. We go to the class. We go to the class. අපි පන්තියට යනවා. ආයෙනම් ඔබ මේක ලියලා බලන්න. අපි ලියුමක් ලියනවා කියලා කොහොමද ලියන්නේ? අපි ලියුමක් ලියනවා. අපි ලියුමක් ලියනවා. කොහොමද අපි ලියන්නේ? බොහොම සරලයි. දැන් ලියනවට කියන්නේ write නිසා we write a letter. We write a letter. අපි තා එකක් ලියමු. අපි ගීතයක් ගයනවා. අපි ගීතයක් ගයනවා. දැන් අතම සිංහලෙන් ගත්තොත් අපි ගීතයක් ගයමු කියලා තමයි එන්න ඕන. නමුත් එතනදී ගයමු කියලා આવොත් අපිට let's කියලා ගන්න වෙනවා. මෙතනදී වාක්‍යයක් හැටියට යනකොට ඉංග්‍රීසි එක සිංහලට පරිවර්තනය වුණාම අපි ගීතයක් ගයනවා කියලා කියන එක තමයි පරිවර්තනයට හොඳ. නමුත් ඇත්තට මේක සිංහල වාක්‍ය වැරදි. අපි මෙහෙම සිංහල වාක්‍ය ලියන්නේ නැහැ. අපි කිව්වහම මු යන්නේ ඉවර වෙන්න ඕනේ. නමුත් මේක ඉංග්‍රීසි පාඩම නිසා සිංහල ව්‍යාකරණ පිළිබඳව එච්චර ලොකු දෙයක් ලොකුට බැලුවේ නැහැ. නැත්නම් ළමයි
පහේ ළමයි බලයි පහේ ළමයිට දැනුම තියෙනවා හොඳට සිංහලව ගැන. එතකොට ඒගොල්ලෝ බලයි ගුරුවරයාට වැරදිලා නේද කියලා. නෑ එහෙම නෙමෙයි. මම සිංහල ව්‍යාකරණ ගැන ඇත්තට ලොකුවට බැලුවේ නෑ. මම ඉංග්‍රීසි ව්‍යාකරණ විතරයි මෙතනදි බලන්නේ. අපි ගීතයක් ගයනවා. We sing a song. We sing a song. We sing a song. ඊළඟට හතරවෙනි ආකාරය මේ වාක්‍යෙම තමයි. හැබැයි ලියන ආකාරය වෙනස්. අපි බලමු මේක. මොකක්ද හතරවෙනි ක්‍රමය? අපි ක්‍රීඩා පිටියට යමින් ඉන්නවා. දැන් අපි ක්‍රීඩා පිටියට යනවා කියන එක පුරුද්දක් හැටියට හැමදාම කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් දැන් මෙතන අපි ක්‍රීඩා පිටියට යමින් ඉන්නවා කියලා කිව්වහම ඒක දැන් කරමින් පවතින ක්‍රියාවක්. මේ දැන් වෙන එකක්. යමක් දැන් වෙනවා නම් යමක් දැන් කරමින් සිටිනවා නම් ඒක ලියන්න ඕනේ මේ වාක්‍ය රටාවෙන්. මොකද්ද? present continuous එක. present continuous වාක්‍යයක් ලියනකොට තමයි ඔබ am is are එක්ක ing ක්‍රියාපද භාවිතා කරන්න ඕනේ. ඒ අනුව මේ වාක්‍ය ලියන්න ඕනේ we are going to the playground. We are going to the playground. We are going කියලා ලියනවා විතර. We are going. එතකොට අපි දුවමින් ඉන්නවා නම් we are running කියලා ලියන්න වෙනවා. අපි නටමින් ඉන්නවා නම් we are dancing කියලා ලියනවා. එතකොට එතනදී am is are කියන එක භාවිතා කරනවා. දැන් මම කරමින් ඉන්නවා නම් I am කියලා ගන්න ඕනේ. I am playing. මම සෙල්ලම් කරමින් ඉන්නවා. එතකොට she කියලා ගත්තොත් she is කියලා ලියන්න ඕනේ. She is running. අය දුවමින් ඉන්නවා. She is running. හරි. එතකොට am is are එක ing ක්‍රියාපද ලියන්නේ present continuous කියන tense එකේ. නමුත් ඒකේ අර්ථය තමයි දැන් කරමින් සිටිනවා කියන අදහස. එහෙනම් අපි ක්‍රීඩා පිටට යමින් ඉන්නවා කියන එක ලියන්නේ we are going to the playground. හරි. මෙතනදී භාවිතා කරලා තියෙන්නේ එක්ක ing ක්‍රියාපදය. ඒකේ ප්‍රධාන රූල් එක තමයි am is are plus ing verb කියන ෆෝමැට් එක. ඒ ක්‍රමයට තමයි ඉංග්‍රීසි වාක්‍ය රටාව ලියන්නේ. අපි බලමු දැන් දෙවෙනි අපිට ඔබට මම වාක්‍යයක් දෙන්නම්. අපි පන්තියට යමින් ඉන්නවා කොහොමද අපි ලියන්නේ? අපි පන්තියට යමින් ඉන්නවා. දැන් ඔබ මේක ගැන දැනුම තියෙනවා හොඳට. එහෙනම් අපි මම හිතනවා ලියලා ඇති මේ විදිහට. ඔයා බලන්න ඔයා ලියපු මේ හරිද කියලා. අපි පන්තියට යමින් ඉන්නවා. එහෙනම් අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ අපි යමින් ඉන්නවා පන්තියට කියලා. We are going to the class. We are going to the class. තව එකක් ලියමු. අපි ලියුමක් ලියමින් ඉන්නවා. අපි ලියුමක් ලියමින් ඉන්නවා. එතකොට කොහොමද ඒක ලියන්නේ? අපි ලියුමක් ලියමින් ඉන්නවා කියන්නේ අපි ලියමින් ඉන්නවා ලියුමක් කියලා තමයි ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. එහෙනම් we are writing a letter. We are writing a letter. We are writing. අපි ලියමින් ඉන්නවා මොකක්ද? A letter. We are writing a letter. තව එකක් ලියමු. අපි ගීතයක් ගයමින් ඉන්නවා. හරි. දැන් ඔබ ලියලා බලන්න අපි ගීතයක් ගයමින් ඉන්නවා. අපි ගීතයක් ගයමින් ඉන්නවා. කොහොමද ලියන්නේ? අපි ගයමින් ඉන්නවා ගීතයක් කියලා ලියන්නේ. නම් we are singing a song. We are singing a song. We are singing a song. මම හිතනවා දැන් වාක්‍ය රටා හතර පිළිබඳව ලොකු අවබෝධයක් ලබන්න නැති කියලා. නමුත් ඒවා තැන් වල يعني පිටු හතරකට මම කියලා දීපු නිසා සමහරට ගැටලුවක් තියෙනවා දන්නේ නැති නිසා අපි මේවා එක තැනකට ගමු. හරි. එක තැනකට ගන්න අපි වාක්‍ය රටාවක් මෙහෙම ගමු. මෙම වාක්‍ය ලියන්න. So you write these sentences. ඔයා මේ වාක්‍ය ලියලා බලන්නකෝ. අපි මුඛාවරණ පළඳිමු. අපි මුඛාවරණ පළඳිමු. අපි මුඛාවරණ පළඳිමුද කියන ප්‍රශ්නේ හදන්න ඊට පස්සේ. අපි මුඛාවරණ පළඳිමුද? සමහරට මේ පාර්ශ්ව ශිෂ්‍යත්ව විභාගෙදී මුඛාවරණයක් ඇඳලා ලියන්න එන්න පුළුවන් බොහෝ වෙලාවට. ළමයි මොකද ඒක විතර පරිශීලනය කරන දෙයක්. ඒකේ ඉංග්‍රීසියෙන් කියන නම සාමාන්‍යයෙන් හැමෝම වගේ දන්නවා. ඒක නිසා මේ පාරේ මේකක් එන්න පුළුවන්. අපි ඒක නිසාමයි මේ වාක්‍ය මෙහෙම දැම්මේ. අපි මුඛාවරණ පළඳිමුද?
ඊළඟට අපි මුඛාවරණ පළඳිනවා කියන වාක්‍ය ඔයාලා ලියන්න. අපි මුඛාවරණ පළඳිනවා. ඔය දන්නවද දැන් මුඛාවරණ කියන්නේ අපි ෆේස් මාස්ක් කියලා. ෆේස් මාස්ක් කියන එක ඔයා ස්පෙලිං හද පුරුදු වෙලා ලියන්න. අපි මුඛාවරණ පළඳිනවා. ඊට පස්සේ හතරවෙනි වාක්‍ය හැටියට අපි මුඛාවරණ පළඳිමින් ඉන්නවා කියන වාක්‍ය ලියන්න. අපි මුඛ ආවරණ පළඳිමින් ඉන්නවා. ඒ කියන්නේ මේ දැන් ඔයා කරමින් ඉන්නවා නම් එහෙම තමයි ලියන්නේ. ඔයා හැමදාම පුරුද්දක් හැටියට මේක කරගෙන යන එකක් නම් ඒක තුන්වෙනි වාක්‍ය රටාවේ කියන්නේ. හරි එහෙනම් ඔන්න අපේ වාක්‍ය රටා හතර අපි මුඛ ආවරණ පළඳිමු. අපි මුඛ ආවරණ පළඳිමුද? අපි මුඛ ආවරණ පළඳිනවා. අපි මුඛ ආවරණ පළඳිමින් ඉන්නවා. හරි අපි ලියලා බලමු නම් ආලි ඒක බලමු හරිද කියලා. හොඳයි. අපි මුඛ ආවරණ පළඳිමු කියන යෝජනාව let's wear face masks. Let's wear face masks. අපි මුඛ ආවරණ පළඳිමු. දෙවෙනි වාක්‍ය රටාව අපි මුඛ ආවරණ පළඳිමුද? අපි මුඛ ආවරණ පළඳිමුද කියන එක අපි ලියනවා shall we wear face masks. Shall we wear face masks. තුන්වෙනි වාක්‍ය අපි මුඛ ආවරණ පළඳිනවා කියන වාක්‍ය ලියලා තියෙන්නේ අපි මුඛ ආවරණ පළඳිනවා. So we wear face masks. We wear face masks. හතරවෙනි වාක්‍ය රටාව අපි මුඛ ආවරණ පළඳිමින් ඉන්නවා. එතකොට මුඛ ආවරණ පළඳිමින් ඉන්නවා කියනකොට අපි present continuous එකෙන් ලියන්න ඕනේ we are wearing face masks. We are wearing face masks. දැන් ඔයාලා හතරම දැන් ඔබට මේ වාක්‍ය රටා හතරම එක තැනදීම දකින්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ. එතකොට මේ වාක්‍ය වෙනස් වෙච්ච ආකාරය පිළිබඳව ඕන අවබෝධයක් ලබා ගන්න. ඉල්ලීමක් let's wear face mask. අපි ප්‍රශ්නයක් අහනවා shall we wear face masks. වාක්‍ය ලියනවා we wear face masks. අපි වාක්‍ය රටාව වෙනස් කරලා continuous එකෙන් දැන් කරමින් කියන එකක් හැටියට ලියනවා we are wearing face masks. අපි තව වාක්‍යයක් ලියමු. අපි ගෙදර යමු. අපි ගෙදර යමු කියන එක දැන් සාමාන්‍යයෙන් මේක ගොඩක් ළමයින්ට ගැටලු වෙන තැනක්. ඒකයි මම මේ වාක්‍ය ගත්තේ. ගෙදර යමු කියන කතාව. සමහර අය home කියලා භාවිතා කරනවා, සමහර අය house කියලා භාවිතා කරනවා. නමුත් මතක තියාගන්න home කියලා ලියනකොට එතනදී the ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද home කියන්නේ තමන්ගේම ගෙදරට. ඒ වුණාම ඒක the නැතුව ලියන්න ඕනේ. අපි house කියලා ලියනකොට ඒක නිතරම the house කියලා ලියන්න ඕනේ. ඒක තමයි ඉංග්‍රීසියේ ක්‍රමය. නමුත් සමහර ළමයි the home කියලා ලියනවා. සමහර ළමයි house ලියනවා the මුකුත් නැතුව. නමුත් දැනගෙන ඉන්න home ලියනකොට the අවශ්‍ය නැහැ. නමුත් house කියනකොට the අවශ්‍යයි. ඒ අනුව මේ වාක්‍ය රටාව අපි ගෙදර යමු කියලා ලියන්නේ let's go home ලියන්න පුළුවන්. එහෙම නැත්නම් let's go to the house. Let's go to the house. ඊළඟට අපි මේ වාක්‍යයේම ප්‍රශ්නේ හදමු. අපි ගෙදර යමුද? අපි ගෙදර යමුද? හරි. කොහොමද අපි මේක ලියන්නේ? අපි ගෙදර යමුද? දැන් දැනුම තියෙන ප්‍රශ්නේ ලියන්න. එහෙනම් අපි ලියලා බලමු. ඔබ මේ විදිහට ලියලා තියෙන්නේ. Shall we go home? Shall we go home? එහෙම නැත්නම් shall we go to the house? Shall we go to the house? Shall we go home or shall we go to the house? හරි අපි ඊළඟ වාක්‍යයක් ලියමු. තුන්වෙනි වාක්‍යය. අපි ගෙදර යනවා. අපි ගෙදර යනවා කියනවා. අපි ගෙදර යනවා. ඒක වාක්‍යයක්. We go home. අපිට ලියන්න පුළුවන් we go home. එහෙම නැත්නම් we go to the house. We go to the house. We go home. We go to the house. හොඳට මතක තියාගන්න මේ home and house. ඊළඟට අපි ඊළඟ වාක්‍ය හතරවෙනි වාක්‍යයට අපි ගෙදර යමින් ඉන්නවා කියනවා. අපි ගෙදර
යමින් ඉන්නවා. එහෙනම් we are going home. එහෙම නැත්නම් we are going to the house. We are going home. We are going to the house. ඔන්න ඔබට ඉංග්‍රීසි වාක්‍ය රටා හතරෙන්ම දැන් මම වාක්‍ය කීපයක්ම ලියලා තියෙනවා. හොඳට පුරුදු වෙන්න මේවා. මේ වාක්‍ය රටා පුරුදු වෙන්න. එතකොට මේ වාක්‍ය රටා වලින් ඕන එකක් ලියන්න කියන්න පුළුවන්. ඇත්තට මේක 5 වසර ශිෂ්‍යත්ව විභාගෙ විතරක් නෙමෙයි. අනිත් පන්ති වලටත් 6 7 8 9 10 ඒවටත් ප්‍රයෝජනයක් තියෙන වාක්‍ය රටා හතරක්. හරි. Okay. I will stop the video.